තෙරුවන් සරණයි පොඩි හාමුදුරනේ සිල්මෑනියන් වහන්ස දරුවනි අද අපි මේ විදිහට එකතු වෙන්නේ DP Education පිරිවෙන මෙම වැඩසටහන යටතේ වහන්සේලාගේ සංස්කෘත 4 වන වසර පාඩම් මාලාවේ දෙවන පාඩම විදිහට අක්ෂර පරිචයක් එව නැත්නම් තවදුරටත් පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගන්නට යෙදුනා ස්වර සහ ව්‍යංජන වල තිබෙන විවිධ ප්‍රභේද පිළිබඳව. මීළඟට අපි තවදුරටත් මේ අක්ෂර මාලාව පිළිබඳ සාකච්ඡා කරමින් මෙම අක්ෂර මාලාවේ සංසන්දනාත්මක අධ්‍යයනයක් සිද්ධ කරන්නට තමයි මෙම ද්විතීයක් පාඩක් එහෙම නැත්නම් දෙවනි පාඩම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. එමනම් අපි මෙතෙන් පටන් මෙම අක්ෂර මාලාව සංස්කෘත හෝඩිය පාලි සහ සිංහල භාෂාවන් සමග සංසන්දනය කරමින් මෙම පාඩමේදී ඉගෙන ගන්නට කටයුතු කරමු. ඒ වගේම තමයි මෙම පාඩමේදී සංස්කෘත ඉගෙන ගන්න ඔබ වහන්සේලාට ඉතාම ප්‍රයෝජනවත් පාඩමක් විදිහට සංස්කෘත බැඳි අකුරු. මොකද මම එදත් පාඩම පටන් ගන්නකොටම මතක් කළා සමහර පොඩි හාමුදුරුවරුන්ට සිල්මෑනියන් වහන්සේලාට ඒ වගේම දරුවන්ට මේ හැම කෙනෙකුටම සංස්කෘත භාෂාව එක පැත්තකින් අමාරු වෙන්නට යම් අපහසුතාව ඇති වෙන්නට ප්‍රධානතම කාරණයක් තමයි මේ බැඳී අකුරු පිළිබඳ හොඳ පරිචයක් නැතිකම. ඒ නිසා මේ පාඩමේදී අපි මෙන්න මේ කියන කාරණා දෙක පිළිබඳව අවධානය යොමු කරමින් අධ්‍යයනය කරන්නට ඉගෙන ගන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. පොඩි හාමුදුරනේ අපි අක්ෂර මාලාව ඉගෙන ගත්තා. ඉන් එහාට මේ භාෂාවන් තුන ඉගෙන ගන්නකොට වහන්සේලා පාලි, සිංහල, සංස්කෘත ඉගෙන ගන්නකොට ඊටාම ප්‍රයෝජනවත්ම කාරණයක් තමයි අපි යම් භාෂාවක් ඉගෙන ගන්නකොට නිතරම අනෙකුත් භාෂාවන් දෙකත් සමග සංසන්දනය කරලා ඉගෙන ගන්න එක. දැන් උදාහරණයක් විදිහට අපි අද මේ කරන පාඩම අරගෙන බැලුවොත් අක්ෂර මාලාව ඉගෙන ගන්නකොට සංස්කෘත අක්ෂර මාලාව ඉගෙන ගන්නවත් එක්කම අපිට පුළුවන් වෙන්නට ඕන පාලි සහ සිංහල අක්ෂර මාලාවෙත් කොහොමද මේ අක්ෂර තියෙන්නේ? කොහොමද මේ අක්ෂර බෙදලා වර්ගීකරණය කරලා ප්‍රභේදගත කරලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න. එහෙම වුණාම අපිට බොහෝම පැහැදිලි. දැන් සමහර අකුරු තියෙනවා සිංහලයේ විතරයි යෙදෙන්නේ. ඈ දෙක වගේ. ඉතින් මේක අපි අර සංසන්දනය කරලා ඉගෙන ගත්තම වහන්සේලාට සිංහල භාෂාව ගැන කතා කරන්න ගියත් හොඳ දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. වෙන කිසිම භාෂාවක මේ අකුරු යෙදෙන්නේ නැහැ. සිංහල භාෂාවේ පමණයි යෙදෙන්නේ. සංස්කෘත ගැන කියන්න ගියත් සංස්කෘත භාෂාවේ පමණයි මේ විදිහට යෙදෙන්නේ. එදා අපි ඉගෙන ගන්නකොට කතා කළා ප්ලුතය පිළිබඳව. පාලි සිංහලවල ඒ තරම් සාකච්ඡා වෙන්නේ නැති කාරණයක් සංස්කෘතයේ දෙනවා. ඒ නිසා අද අපි මේ පාඩමේදී සිද්ධ කරන්නේ අපි මේ ඉගෙනගත් අක්ෂර මාලාව සංස්කෘත අක්ෂර මාලාව සිංහල සහ පාලි භාෂා සමග බොහොම සංසන්දනය කරමින් ඒ වගේම විශේෂයෙන්ම සිංහල හෝඩි කීපයක් තියෙනවා. ඒකෙන් නූතනයේ භාවිත කරන මිශ්‍ර සිංහල හෝඩියත් එක්ක සංසන්දනය කරමින් ඉගෙන ගන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට මේ අක්ෂර මාලාවේ සංඛ්‍යාත්මකව අධ්‍යයනය කරනකොට පේනවා සංස්කෘත අක්ෂර මාලාවේ භාවිත වන අක්ෂර වලින් ස්වර 6ක් සහ ව්‍යංජන 16ක් අමිශ්‍ර සිංහල හෝඩිය එකතු කරලා තමයි මේ මිශ්‍ර සිංහල හෝඩිය සකස් කරගෙන තියෙන්නේ. අපි ඉස්සරහට මේවා සංඛ්‍යාත්මකව ගණන් වශයෙන් මතක තියාගන්නට කටයුතු කරමු. ඒ වගේම තමයි අපි දන්නවා පාලි හෝඩිය වහන්සේලා පිරිවෙනේදී ඉගෙන ගන්නවා අක්ෂර 41යි තියෙන්නේ. නේද? අක්ෂර 41යි. සංස්කෘතට එනකොට මේක 49ක් වෙනවා. ඊළඟට මිශ්‍ර සිංහල හෝඩියට එනකොට මේක 60ක් දක්වා වර්ධනය වෙනවා. එතකොට මේ පාලි වල නැති අකුරු මොනවද? ඊළඟට සංස්කෘත වල වැඩියෙන් තියෙන්නේ මොනවද? ඊළඟට මිශ්‍ර සිංහල හෝඩියට එනකොට මොන වගේ අකුරුද අලුතෙන් එකතු වෙලා තියෙන්නේ? කොහොමද මේව එකතු වුනේ කියන මේ දෙක
ඉගෙන ගන්න කාරණය අපිට භාෂා තුනේම ප්‍රවීණතාවයක් ඇති කරගන්නට බොහොම වැදගත් වෙනවා. ඒ නිසා මෙන්න මේ අකුරු 60ත් සමග සංසන්දනය කරමින් අපි මේ පාඩම ඉදිරියට පවත්වාගෙන යමු. ඔන්න ඔබ වහන්සේලාට දැක ගන්නට පුළුවන් මේ පාඩම් පොතේත් මේ විදිහටම සකස් කරලා තිබෙනවා. සිංහල සංස්කෘත සහ පාලි වල ස්වර ටික කොහොමද පෙළගස්සලා තියෙන්නේ. ඔන්න බලන්න පොඩි හාමුදුරනේ සංඛ්‍යාත්මකව බලනකොට සිංහල ස්වර 18ක් තියෙනවා. සංස්කෘත භාෂාවේ ස්වර 14ක් සහ පාලියේ 8ක් තියෙනවා. එතකොට ඔන්න සංඛ්‍යාත්මකව අපි මේක මුලින් මතක තියාගන්න. සිංහල වල 18යි, සංස්කෘත වල 14යි, පාලි වල 8යි. එතකොට දැන් මේ දෙක සංසන්දනය කළොත් බලන්න ලොකු වෙනසක් තියෙනවා. ස්වර 10ක් අයින් වෙලා. ඒ කියන්නේ පාලි වල ස්වර 10ක් අඩුයි. ඊළඟට සංස්කෘත සහ සිංහල සංසන්දනය කරනකොට ස්වර 4ක් අඩුයි. එතකොට සිංහල භාෂාවේ ස්වර 18ක් තියෙනවා. බලන්න තියෙන සිංහල අකුරු අ ආ ඈ යි ඊ උ ඌ රි රි ඉලු ඉලු ඒ ඒ අයි ඔ ඕ අව්. ඔන්න 18. දැන් මේ හෝඩිය දිහා වහන්සලාට බලනකොට පේනවා නැති තැන්වලට ඉරි ඇඳලා තියෙන මේ. එහෙනම් මම අර මුලින් මතක් කළා වහන්සලාට ඇයනු සහ ඈයනු දෙක පාලි සංස්කෘත කිසිම හෝඩියක සඳහන් වෙන්නේ නැහැ. ඒතකොට එහෙනම් අපිට මෙන්න මේ කාරණේ ඊටාම වැදගත්. මොකද කොහේ හරි තැනක ඇයන්න යෙදෙනවා නම් ඒක සමහර අය දැන් රචනා ලියන්න ගියාම එහෙම ලොකු වැරද්දක් තමයි. ඔන්න මේවත් හොඳ දේවල් අපිට මේ වෙලාවෙම ඉගෙන ගන්න. දැන් පොඩි හාමුදුරුවෝ ඉහළ පන්ති වලට යනකොට පඬිතු උපාධි කරනකොට පිරිවෙන් අවසානයේට ගියාම සමහර විට වාක්‍ය එහෙම නැත්නම් රචනා නිර්මාණය කරන්නට එනවා. අපි අත්දැකීමෙන් දන්න දෙයක් තමයි සංස්කෘත රචනාවක් ලියන්න කියලා කිව්වම සමහර ලාවට ඒකේ තියෙන්නේ පාලි වචන 70%කටත් වැඩිය. සමහරුන්ගේ බහුතරයක්ම සිංහල වෙනුව සංස්කෘත වෙනුවට පාලි වචන තමයි යෙදিলা තියෙන්නේ. ඉතින් එතකොට මේ සමහර වෙලාවට අපි මෙන්න මේ අකුරු වලිමුත් අපිට ඒක හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මේ විදිහට මේ අකුරු යෙදෙන්නේ පාලි භාෂාවේ. දැන් උදාහරණයක් විදිහට විසර්ග නැතුව බොහෝ දුරට සමහර තැන්වල පාලි වචන භාවිත කරනවා. ඒ නිසා මේ හෝඩිය පිළිබඳ අවබෝධය ඇති කරගන්න එක. මම කියන්න ගියේ මේ ඇයනු ඇයනු දෙක. ඉතින් මේවා සංස්කෘතවල සහ පාලියේ යෙදෙන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි ඔබ වහන්සේලාට දකින්න පුළුවන් මෙතන. එයන්න සහ ඔයන්න. බලන්න. ඊළඟට මේතෙන් සංස්කෘත සහ පාලි භාෂාවල එනකොට අපි මුලින් සංස්කෘතත් එක්ක සංසන්දනය කරොත් අපි කතා කළා ගිය පාඩමේ මෙන්න මේ අකුරු 4. ඒ අයි ඕ අව් සංධ්‍යක්ෂරානි. ඒ අයි ඕ අව් කියන අකුරු මොනවද? සංධ්‍යක්ෂර, සංධි අක්ෂර. එතෙන්දී මම ඔබ වහන්සේලාට මතක් කළා මෙන්න මේ සංස්කෘත ඒ යන්න සහ ඔයන්න ස්වභාවයෙන්ම දීර්ඝයි. දැන් දීර්ඝ අකුරු ගැන කතා කරනකොට අර අපි කතා කර අකුරු 9ක්. එතකොට ආ ඊ උ ඉරු ඉලු ඊළඟට ඒ 5යි මේ සංධ්‍යක්ෂර 4යි තමයි උනේ. බලන්න සිංහලවල ඒක දෙකට බෙදලා තියෙනවා. රස්ව එයන්නක් සහ රස්ව ඔයන්නක් තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න සංස්කෘත භාෂාවට එනකොට තියෙන්නේ දීර්ඝම තමයි. දැන් අපි කියන්නේ ඒකාදශ, ඒක, ඕදන. දැන් එතකොට මෙන්න මේක සමහර විට සංස්කෘත ලියනකොට සිංහලෙන් මෙහෙම ලියලා තිබුණත් අපි ඒක උච්චාරණය කරනකොට මතක තියාගන්න ඕනේ මේක
දීර්ඝයි කියලා. පාලි වලට එනකොට ඒකෙත් ඒ ඕ තමයි තිබෙන්නේ. හැබැයි පාලි වල විශේෂයක් තියෙනවා ඔබ වහන්සේලා දැනගෙන තිබෙනවා. බැඳී අකුරකට කලින් තිබුණොත් ඒක රස්ව විදිහට උච්චාරණය වෙනවා. මං හිතන්නේ පාලි පොත්වල ඒව ඉගෙනගෙන තියෙනවා. එත්ත වගේ තැන්වල අපි එත්ත කියලා මිසක් ඒක දීර්ඝ වුණාට ඒ ඕ දෙක ඒත්ත කියලා කියන්නේ නැහැ. එහෙම බැඳී අකුරක් නැත්තම් නේද? ඒවම් මේ සුතන් මෙසුතන් කියන්නේ නැහැ. ඊළාන්ට ඕ ඔට්ටෝ වගේ තැන්වල රස්ව කරලා අපි උච්චාරණය කරනවා. නැත්නම් පාලි භාෂාවෙත් ඒ සහ ඕ මිස ඒ ඕ කියලා සාමාන්‍යයෙන් හෝඩියේ අකුරු දෙකක් නැහැ. බලන්න තියෙන්නේ මොනවද? අ ඊ ඊ උ අකුරු 6යි. ඒ සහ ඕ. ඒ සහ ඕ. එතකොට මෙන්න මේ අවබෝධයත් එක්ක එතකොට බලන්න අකුරු 18ක් වුණා. සංස්කෘතයට එනකොට 18 මෙතන 2යි මෙතන 2යි අඩු වෙලා තමයි සංස්කෘත 14ක් බවට පත් වෙන්නේ. මොනවද අඩු වෙන අකුරු දෙක? ඈ දෙක නැති වෙනවා. ඊළඟට ඒ අයි ඕ අවවල සිංහල ඒ ඕ කියන එකේ ඒ සහ මෙන්න මේ අකුරු දෙක නැති වෙනවා. පාලි භාෂාවට අපි එනකොට පාලි භාෂාවලත් මෙතනත් අඩුයි. ඊළඟට මේ බලන්න. ඉරු ඉරු ඉලු ඉලු එතන හතරම නැහැ. එතකොට 4යි 2යි 6යි. ඊළඟට මෙතන ඒ සහ ඕ විතරයි තියෙන්නේ. එතනෙමුත් දෙකක් අඩු වෙනවා. මේ විදිහට අපිට සංසන්දනාත්මකව ඉස්සරහට තව සාකච්ඡා කරන්නට පුළුවන්. මුලින් අපේ හිතේ යම් චිත්‍රයක් ඇඳ ගන්නට ඕන මේ විදිහට මේ භාෂා තුන පිළිබඳව. එතකොට විභාගයකට ප්‍රශ්නයකට ඇහුවත් සංඛ්‍යාත්මක කරුණු වශයෙන් මේක සංසන්දනය කරන්න කියලා කිව්වා. ඊළඟට ඔබ වහන්සේලාට යම්කිසි අකුරු ටිකක් දීලා සංස්කෘත භාෂාවේ යෙදෙන පාලි භාෂාවේ නොයෙදෙන එහෙම නැත්නම් සිංහල හෝඩියේ යෙදෙන දේවනාගරි හෝඩියේ නොයෙදෙන මේ ආදී වශයෙන් ප්‍රශ්න ඇහුවා. අපිට මෙන්න මේ කොටුව ආශ්‍රයෙන් මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. ඒ නිසා අපි මේක ගැන ඉදිරියට කතා කරනවා, ඉදිරියට සාකච්ඡා කරනවා. ඒ නිසා අපි දිගින් දිගට කාලය මිඩංගු කරන්නේ නැතුව මේ කරුණු ටික මම විවිධ අවස්ථාවල සිහිපත් කරා. විශේෂ කාරණා තමයි සංස්කෘත භාෂාවත් එක්ක අපි සාකච්ඡා කරනකොට මේ අකුරු යෙදෙන්නේ නැති බව. ඈ සහ ඒ ඕ කියන අකුරු. මෙන්න මේ කාරණේ අපි සිහියේ තබාගෙන අපි ඉදිරියට ගමන් කරමු. ඉහත කොටුවේ අපි සාකච්ඡා කරපු අකුරු පිළිබඳව ඔන්න සිහිපත් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට. ඈ ඒ ඕ යන අකුරු අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සිංහල භාෂාවේ තියෙන ඈ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඕ අයි අව් කියන මේ අකුරු 8ම අකුරු 10ම පාලි භාෂාවේ යෙදෙන්නේ නැහැ. මේ අකුරු 10ම පාලි භාෂාවේ යෙදෙන්නේ නැහැ. එතකොට මේක අපි අර ඉහත කොටුවේදීත් සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ සාකච්ඡාවේ සංක්ෂේපයක් විදිහට යම්කිසි සටහනක් විදිහට ඔබ වහන්සේලාට මේක මතක තියාගන්නට පුළුවන්. මීළඟට අපි සාකච්ඡා කරමු ව්‍යංජන හෝඩිය පිළිබඳව. එතකොට ව්‍යංජන හෝඩියෙත් ඒ වගේම අපිට දැක ගන්නට පුළුවන් වෙනස්කම් සංසන්දනාත්මකව බලනකොට. සංඛ්‍යාත්මකව බලන්න ඉස්සරින්ම සිංහල භාෂාවේ ව්‍යංජන අකුරු 42ක් යෙදෙනවා. ඊළඟට සංස්කෘත භාෂාවේ ඔබ වහන්සේලා දන්නවා ව්‍යංජන 35ක් යෙදෙනවා. පාලි භාෂාවේ ව්‍යංජන 33ක් යෙදෙනවා. බැලුව බැලමටම අපිට පේනවා සංඛ්‍යාත්මකව 33යි 35යි සහ 42යි. එතකොට මෙන්න මේ සංඛ්‍යාත්මකව තියෙන වෙනස අපි නැවත බලමු. අපේ සුද්ධ සිංහල හෝඩියට අනුව මොනවද සංස්කෘත සහ පාලි භාෂාවල අඩු වෙලා තියෙන්නේ කියලා. බලන්න. කා කහ ගා ගහ ං චා ච ජා ජ ඤ ටා ඨ ඩා ඩ න තා ත දා
ධන පාප බාභම යාරලව ශාස සහ. ඔන්න දැන් ඔබ වහන්සේලාට දැක ගන්න පුළුවන්. මූර්ධ ජල යන්න ඊළඟට ෆ අක්ෂරය ගා ජ ඩ දාඹ සංඥක අකුරු. මෙන්න මේ අකුරු ටික මම වෙනත් පාටකින් පාට කරලා තිබෙනවා. ඊළඟට අපි සංස්කෘත අක්ෂර මාලාව මීට කලින් ඉගෙන ගත්ත නිසා කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. මේ තියෙන අපි දන්න ව්‍යංජන අකුරු 35 මෙතන සටහන් වෙනවා. පාලි භාෂාවට එනකොට ඔන්න අකුරු 33යි තියෙන්නේ. දැන් අපි මේ අකුරු ටික හොඳට බැලුවම අපිට පේනවා මෙන්න මෙතන අකුරු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් වැඩිපුර යෙදිලා තිබෙනවා. ඒවා මේ කිසිම හෝඩියක යෙදෙන්නේ නැහැ. විශේෂයෙන්ම සංස්කෘත භාෂාවේ මූර්ධ ජල අකුර ලෞකික සංස්කෘතයේ යෙදෙන්නේ නැහැ. ඒ නිසා අපේ දේවනාගරි අක්ෂර මාලාවේක ඉවත් වෙලා තිබෙනවා. ඊළඟට නූතනයේ සිංහලයට එකතු වුණු අකුරක් විදිහට ෆ හඬ ෆාමසි වගේ හඬ අපි උච්චාරණය කරනකොට භාවිත කරන මේ අකුරත් මේ කිසිදු හෝඩියක යෙදෙන්නේ නැහැ. ඒ වගේම තමයි සංඥක බිඳුව තිබිලා ලොපුණා කියලා පෙන්වන්න එතන ඒ අර්ධයක් යොදලා මේ යොදන සංඥකේ ගාංග ජ ඩ දා බ වගේ අකුරු මේ ඔය දෙන්නේ නැහැ. පාලි භාෂාවට එනකොට අපි පැහැදිලිවම දන්න එකක් තමයි විසර්ගය යෙදෙන්නේ නැහැ. ඊළඟට සංස්කෘතවල යෙදෙන සසස වලින් අපි දන්නවා එක සයන්නයි යෙදෙන්නේ. මෙන්න මේ සංක්ෂේපේ අපිට දැක්කම මේ පාට කරපු තැන් වලින් ඔබ වහන්සේලාට හොයාගන්නට පුළුවන් මේ සංඛ්‍යාත්මක වෙනස් වෙන අවස්ථාව. සංස්කෘත 35යි පාලි භාෂාවේ 33යි. එතකොට මොනවද ඒ අඩුණු අකුරු? සිංහල 42යි සංස්කෘත 35යි. එතකොට ලොකු වෙනසක් තියෙනවා අකුරු 7ක. එතකොට මේ අකුරු 7 මොනවද කියලා අපි මෙතන දක්වලා තිබෙනවා. එතකොට මෙන්න මේ අවධානය සිංහල වල කොහොමද පාලි වල කොහොමද සංස්කෘත මොකද මම අර මුලින්ම කියපු දේ සමහර වචනයක් අපිට දැක්කත් අපිට ඒ වචනය මේක පාලි නෙවෙයි බය නැතුව අපිට කියන්න පුළුවන් මේ අකුරු වලින් කොහේ හරි යෙදিলা තියෙනවා. දැන් පාලි පොතක කවුරු රචනයක් ලියනකොට විසර්ගයක් දාලා ලියලා තිබුණත් මොකද කරන්නේ? අන්න අපි දැනගන්නට ඕන මේක පාලි වචනයක් නෙවෙයි මේක අනිවාර්යෙන් සංස්කෘත වචන. ඒ විතරක් නෙවෙයි අපිට භාෂාව ඉගෙන ගන්නකොට ඉස්සරහට මොන පැත්තට හාමුදුරුවෝ කියලා කියන්නේ හොඳට පාලි සංස්කෘත සිංහල පිළිබඳ අවබෝධය තියෙන. ඒ නිසා ළමයෙක් ඇහුවත් අපිට තව කෙනෙකු ඇහුවත් ඉහළ විභාගවලට යනකොටත් අපිට මේ සංසන්දනාත්මකව ඉගෙන ගන්න කිතාම ප්‍රයෝජනවත් වෙනවා. එහෙමනම් ඔන්න අපි දැන් මූලික වශයෙන් සංස්කෘත භාෂාවේ ස්වර සහ දැන් ව්‍යංජන පිළිබඳවත් සාකච්ඡා කරා වෙනස්කම් ඉගෙන ගත්තා. ඔන්න මෙහිදී දක්වලා තිබෙනවා ඔබට දැක ගන්නට පුළුවන් ව්‍යංජන හෝඩියේදී අපි නිරීක්ෂණය කරපු දේවල්. මොනවද අපිට හම්බ වුනේ? සිංහල භාෂාවේ ඇති සංඥක අක්ෂර මම ඔබට පාට වෙනස් කළ ඉස්සරින් පෙන්නවා. ගංජඩ දඹ නාගරී අක්ෂර මාලාවේ ඇතුළත් නොවේ. මේ විදිහට පාඩම් කරගත්ත මතට තියාගත්තම ඒක ඔබට ප්‍රයෝජනයි. ඒ වගේම තමයි ෆ අක්ෂරය සහ මූර්ධජ ල කියන මේ අකුරු දෙකත් සංස්කෘත භාෂාවේ ඇතුළත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පාලි භාෂාවේ යෙදෙන අක්ෂර බලනකොට මෙන්න මේ අකුරු දෙක තාලුජ සයන්න සහ මූර්ධජ සයන්නත් පාලි භාෂාවේ යෙදෙන්නේ නැහැ. ඊළඟට අර සංස්කෘත නොයෙදුණු මෙන්න මේ කියන අකුරු ගජඩ දඹ ෆ සහ සංස්කෘතවල විසර්ගය මේ අකුරු යෙදෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ටික අපි කලිමුත් සාකච්ඡා කළා. එතකොට මේ දැනුම අපි කලින් ප්‍රභේදගත කරගත්ත සංස්කෘත හෝඩිය ඒ වගේම ඉගෙන ගත්ත මේ කාරණාත් එක්ක අපිට ඊටාම පිළිවෙලකට සකස් කරගන්නට පුළුවන්. මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. අපි පුංචි කාලේ ඉඳලා දන්න දේ. ඉතින් ඔබ වහන්සේලාට පුළුවන් දැන් කාමරේ වුණත් බෝඩ් එකක් අරගෙන ලස්සනට මේ හෝඩි තුන ලියන්න. ලියන ගමන්
අපිට පුළුවන් ඒකේ වර්ණ දැන් මම ඔබ වහන්සේලාට වෙන් කරලා මේ ළමයින්ට වෙන් කරලා පෙන්නවා පාට මාරු කරලා කොටු විදිහට හදලා ඉස්සරින්ම සිංහල හෝඩිය ලියනවා. ඊළඟට ඒ ලියනකොට අපි අර නොයදෙන අකුරු ගජන දඹ ෆ ඒ වගේ අකුරු වෙනත් පාටකින් පාට කරනවා. ඊළඟට සංස්කෘත අක්ෂර මාලාව දේවනාගරි අකුරින්ම ලියනවා. ඊළඟට පාලි අක්ෂර මේක දිහා දැක්කම ඕනම කෙනෙකු අපේ ඇස්වලට හුරු වෙනවා මේක. ඒ නිසා ඒ වගේ ක්‍රියාකාරකමකුත් අපිට සිද්ධ කරලා තවදුරටත් ඔබ වහන්සේලාට ඉගෙන ගන්නට පුළුවන්. ඉතින් මේ පාඩම අපි සිද්ධ කරන්නේ අදට විතරක් නෙවෙයි ඉස්සරහට තිබෙන පිරිවෙන් අවසාන ඊළඟට පඬිතු උපාධි ආදී විභාගවලටත් ඔබ වහන්සේලාට ප්‍රයෝජනවත් වෙන විදිහට. ඉතින් අපි සංඛ්‍යාත්මකව මේක නැවත වාරයක් ඔබේ පොතේ දක්වලා තිබෙන ඔන්න බලන්න සිංහල භාෂාවේ කොහොමද යෙදුනේ? ස්වර 18යි ව්‍යංජන 42යි. එකතු කරලා බැලුවොත් එහෙම ඔබට 60ක් එනවා. ඊළඟට පාලි භාෂාවේ ස්වර 8යි ව්‍යංජන 33යි. එතකොට අකුරු 41ක් එනවා. සංස්කෘත අපි දන්නවා 14යි 35යි 49ක් බවට පත් වෙනවා. මෙන්න මේ අක්ෂර ටික තමයි අපි මෙච්චර වෙලා සංසන්දනාත්මකව ඉගෙන ගත්තේ. මම හිතනවා ඔබ වහන්සේලාට දැන් මේ භාෂා තුනේම පරිචයක් අවබෝධයක් හොඳට ඇති වෙන්නට ඇති. ඉතින් අපි මේ ටිකත් එක්කම තවත් සංස්කෘත භාෂාවේ විශේෂ කාරණයක් පිළිබඳව අධ්‍යයනය කරන්නයි දැන් මේ යොමු වෙන්නේ. අපි එක කොටසක් පාඩමේ දැන් අපි ඉවර කළා. මොනවද? සංසන්දනාත්මකව හෝඩි 3 සිංහල සහ පාලි සංස්කෘත සමග සංසන්දනය කරලා ඉගෙන ගත්තා. ඊළඟට පොඩි හාමුදුරනේ දෙවෙනි පොතේ තියෙනවා දෙවෙනි පාඩමේ තියෙනවා අපිට ඊටාම වැදගත් වෙන තව විශේෂ කාරණයක්. ඒ තමයි ප්‍රත්‍යහාර වර්ණමාලාව. දැන් මේ වචනත් ඉගෙන ගන්න ඕන ප්‍රත්‍යහාර කියලා කියන්නේ මොකක්ද කියලා. අපි සාරස්වතයේ සමහර විට පාඩම් කරලා තිබෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රත්‍යහාර ක්‍රමයක් එක්ක කොහොමද තවත් එක ක්‍රමයක්. මේ හෝඩිය ඉදිරිපත් කරන එක එක ක්‍රම තියෙනවා. දැන් අපි දන්නවා වදන් කවි පොතේ එක විදිහකට හෝඩිය ඉදිරිපත් කරනවා. ඒ වගේ විවිධ හෝඩිය අපිට දකින්න පුළුවන්. පොඩි හාමුදුරනේ සංස්කෘත භාෂාව ඉගෙන ගන්නකොට මෙන්න මේ ප්‍රත්‍යහාර වර්ණමාලාව අපිට ඊටාම වැදගත්. මේක විවිධ කාරණා සඳහා විශේෂයෙන්ම සංදි වලට සහ අනිකුත් දේවල් වලට අපිට ලේසියෙන් අකුරු භාවිත කරන්න තමයි උගන්වලා තියෙන්නේ. එතකොට මේකෙදි ප්‍රත්‍යහාර කියන එක ඔබේ පොතේ නිර්වචනය කරලා තියෙනවා නාගරී අක්ෂර මාලාවේ මෙන්න බලාගෙන අක්ෂර සමූහයක් පමණක් තියෙන හෝඩියෙන් අකුරු ටිකක් වෙන් කරලා පෙන්වන්න. අන්න පමණක් අකුරු ටිකක් යම් සීමිත අකුරු ප්‍රමාණයක් වෙන් කරලා දක්වන්න භාවිත කරන ක්‍රමය තමයි ප්‍රත්‍යහාර උපුටලා දක්වන. එතකොට ඒක කියන ක්‍රමය මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට කොහොමද කරන්නේ? අකුරු ටික තියෙනකොට අකුරු වල මුල අකුර සහ අග අකුර තමයි අපි ගන්නෙ. ප්‍රත්‍යහාර වර්ණමාලාව තියෙනවා. ඒකේ පළවෙනි අකුර සහ නැත්තම් අපිට ඕන තැන පළවෙනි අකුර ඉඳලා අපිට ඕන තැන අවසාන. දැන් අපි කිව්වේ කයන්න ඉඳලා මයන්න දක්වා. අන්නතර කයන්නයි මයන්නයි වගේ ගන්න පුළුවන්. ඒ වගේ පටන් ගන්න තැන ඕන තැන අකුර සහ අග අකුර අරගෙන අපි ඒක ඉදිරිපත් කරනවා. ඒක නම් කරනවා ඒ ප්‍රත්‍යහාරය කියලා. ඒ විදිහට තමයි මේ ප්‍රත්‍යහාර ටික පෙළගස්වලා තියෙන්නේ. දැන් අපි අක්ෂරමාලාවට ගිහිල්ලා මේක පැහැදිලි කරගනිමු. ඔන්න බලන්න. ඇත්තටම මේ ස්වර ටික ඒ විදිහටම තමයි යෙදෙන්නේ. ස්වර ටික අපි වෙනම තියනවා. මේ ව්‍යංජනත් එක්ක තමයි ප්‍රත්‍යහාර අක්ෂරමාලාව ගනුදෙනු කරන්නේ. ඔන්න බලන්න. හාය වරල ඉස්සරින් මේක කියන විදිහ හය වරල ඥානනගම ජාඩ ද ගාබ ජාඩ ද ගාබ කාප චාටත චාටත කාප ශාශස.
ඔන්න මේ අකුරු ටික පෙළ ගස්සපු විදිහ බලන්න ව්‍යංජන අකුරු 35ම තියෙනවා. ක වර්ගය නේද? ච වර්ගය, ට වර්ගය මේ විදිහට මේ අකුරු ටික වෙනත් විදිහකට පෙළ ගස්සලා තියෙනවා. මේ පෙළ ගැස්සීමත් ඊටාම දැන් බලන්න මේ වර්ගාන්ත අකුරු ටික නෙමෙයි. අපි ඤ ඤ න න ම ඒ විදිහට තියෙන අකුරු ටික මේගොල්ලෝ තව ක්‍රමයකට පිළිගන්න. ඊළඟට මේ බලන්න කචට තප කියන අකුරු තමයි චාට ත කප කියලා පෙන්නන. ඒ විදිහට අකුරු ටික මෙන්න මේක පාඩම් කරගන්න මේ පිළිවෙලටම. මේ පිළිවෙලටම හය වරල ඥනනනම ජඩද ගබ ජඩද ගබ කප චටත චටත කප සසස. එච්චරයි. සූත්‍රේ නම් තියෙනවා ආද්‍යන්තාභ්‍යාම් කියලා. සාරස්වතී පොඩි කාලේ පාඩම් කරලා ඇති. දැන් ඔන්න මං කියපු විදිහ බලන්න. දැන් මට ඕන කරනවා මෙන්න මේ අකුරු ටික මොකක් හරි වැඩකට ඕන වෙනවා කියන්නකෝ. මොකද කරන්නේ? ඔන්න මම මේක නම් කරන්නේ කොහොමද? පළවෙනි අකුරයි අන්තිම අකුරයි ගන්නවා. ලියන්න. හල. හයන්නයි ලයන්නයි. ඔන්න දැන් මම නම් කරනවා හල ප්‍රත්‍යහාරය. හල ප්‍රත්‍යහාරය. දැන් හල ප්‍රත්‍යහාරය කියලා කිව්වම අපි දැනගන්න ඕන මොකද්ද? හයන්නේ ඉඳලා ලයන්න දක්වා තියෙන සියලුම අකුරු. හා ය වා ර ල. එක්කනේ. ඒ විදිහට මට කියන්න පුළුවන් මොකද්ද? ඤම ප්‍රත්‍යහාරය. මොනවද අකුරු ටික? මෙන්න මෙතන ඉඳලා මේ දක්වා. ඥානන නම. ඊළඟට මම කියනවා හස ප්‍රත්‍යහාරය. මෙන්න හයන්න. මෙන්න සයන්න. ඔබ වහන්සේලා අහලා තියෙන මොකද්ද? හසා ව්‍යංජනානි. මොකද්ද සූත්‍රය? හසා ව්‍යංජනානි. මොකද්ද හසා ව්‍යංජනානි කියන්නේ? හස ප්‍රත්‍යහාරය කියලා කියන්නේ මොනවද? ව්‍යංජන. මේ බලන්න. මෙතනින් පටන් ගත්තම මේ සියලුම අකුරු ටික අත්තරගත වෙනවා හස ප්‍රත්‍යහාරය. දැන් හරි ලේසි සංදි වලට එහෙම ගියාම දැන් සංදි ඉගෙන ගන්නකොට සාරස්වත සූත්‍රات එක්ක වහන්සේලාට ඉස්සරහට පුළුවන් චපා අබේ ජබා. මම මේ සාරස්වත සූත්‍රයක් ගත්තේ බලන්න. චපා අබේ ජබා. චපා මොනවද අකුරු ටික? චපා කියලා කියන්නේ මෙන්න චා ප චයන්නේ ඉඳලා එහෙනම් චටත කප කියන අකුරු. අබේ මොනවද අබේ කියලා කියන්නේ? අන්න මතක තියාගන්න මේ විදිහට අයන්නත් එක්ක ව්‍යංජන අකුරක් තිබිලා ප්‍රත්‍යහාරයක් තිබුණොත් අපි ස්වරවල අයන්නේ ඉඳලම ගන්නවා. අබේ කියනකොට මොනවද තියෙන්න පුළුවන් අකුරු? අබ ප්‍රත්‍යහාරය අකුරු. අ इ इ उ उ रि रि इलु इलु ए ऐ ओ औ අන්න හය වරල ඥනනන ජඩද ගබ ජඩද ගබ කප චට ජඩද ගබ බයන්න දක්. ඊළඟට ජබා කොහෙද බලන්න? අන්න මේ තියෙන ජයන් ඉඳලා බයන්න. එහෙනම් මෙන්න මේ අකුරු ජා ද ද ගබ ජාඩ ද ගබ කියන අකුරු. දැන් මම හිතනවා ඔබ වහන්සේලාට දැන් උදාහරණත් අරගෙන පෙන්නවා ප්‍රත්‍යහාර කියලා කියන්නේ මොකක්ද? අකුරු දෙකේ සීමාව අරගෙන පටන් ගන්න තැන සහ අවසන් කරන අකුරු ටික අරගෙන මේ අකුරු ටික එකතු කරාම ඒ අතර අපි නම් කරන්නේ එහෙම හල ප්‍රත්‍යහාර. දැන් ඒකත් වැදගත්. විභාගෙට එනවා හල ප්‍රත්‍යහාරේ නම් කරන්න. මේක හොඳට පාඩම් තියෙනවා නම් කොහෙන් මේක පටන් ගත්තා? හය වරල. දැන් මැදිමුත් පුළුවන්. දැන් අපි දන්නවා චත ප්‍රත්‍යහාරය කියලා කිව්වොත් එහෙම. කෙනෙකුට කියන්න පුළුවන් චත ප්‍රත්‍යහාරය මෙන්න මෙහෙම. මන් කියන්න නසක් චතේ කියලා. අපි එහෙම ගත්තොත් එහෙම මෙන්න මේ චයන මහ ප්‍රාණ චයන්නයි තප් ප්‍රත්‍යහාරය. කොහෙද තියෙන්නේ? මෙන්න චයන්න.
චාටත චාටත චත ප්‍රත්‍යහාරය. ඒ විදිහටත් ගන්න පුළුවන් මැදින් කිව්වත් චත ප්‍රත්‍යහාරය. ඊළඟට තයන්නයි පයන්නයි එකතුව තප ප්‍රත්‍යහාරය. ඒ විදිහටත් අපිට හදලා ගන්න පුළුවන්. එතකොට මේක අපිට ඕන තැනකින් පටන් ගත්තොත් කියන්න පුළුවන් විදිහට මෙතනින්ම නෙවෙයි. ඕන තැනකින් පටන් ගත්තොත් කියන්න පුළුවන් විදිහට මේක හදා ගන්නට ඕන. අපි ඉස්සරහට යමු. එතකොට වහන්සේලාට දැන් ඔන්න තියෙනවා. ප්‍රත්‍යහාර ක්‍රමයට අනුව අක්ෂර පෙළ ගැසෙනහරු අයුරු අධ්‍යයනය කරමු. ඔන්න බලන්න. හල ප්‍රත්‍යහාරයේ අකුරු මොනවද? හා ය වා රල. පාට දෙකෙන් ඔබට පේනවා නම් කරේ මොකද? හයන්නයි ලයන්නයි තමයි අග නිසා. යම ප්‍රත්‍යහාරය මෙන්න. අබ ප්‍රත්‍යහාරය මම කලින් උදාහරණයටත් ගත්ත මේක. අයන්නේ සිට කියන්නේ ස්වර සියල්ලම ඉඳලා බයන්න දක්වා අකුරු. හස ප්‍රත්‍යහාරය සම්පූර්ණ ව්‍යංජන. හසා ව්‍යංජනානි කියලා තමයි සාරස්වතේ හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ හයන්නේ ඉඳලා සයන්න දක්වා. චප ප්‍රත්‍යහාරය. ඉතින් මේ ටිකම පොඩි හාමුදුරුවෝ විභාගයකට එන්න පුළුවන්. පහතදී ඇති ප්‍රත්‍යහාර නම් කරන්න කියලා. එතකොට වහන්සේලාට හොඳට මතක තියෙන්නට ඕන මොකද්ද මේ පිළිවෙල? මොකද දැන් මෙතෙන් ඩාපව ගියොත් එහෙම ඔන්න ගොඩාක් අයට පරිහාන්ලා වරද්ද ගන්න තැනක් තමයි මෙන්න මේවා. මොළට එන්නේ මොන ජබද මේ ජඩද ගබ ජඩද ගබ. සමහරු මේක වරද්දනවා. මේක මෙහෙට දාලා මේක මෙහෙට ලියනවා. අන්න ඒවා හොඳට මතක තියාගන්න ඕන. මුලින්ම තියෙන 6 වරල. දැන් අර විදිහට ගන්නවා නේද? අන්තස්ත ටිකයි 6න්නයි. ඊළඟට වර්ගාන්ත. ඊළඟට 4 වෙනි පේළියේ අකුරු. ඊළඟට තමයි 3 වෙනි. ඊළඟට 2 වෙනි පේළියේ මාරු කරලා තියෙන්නේ පේලි පිළිවෙල. පළවෙනි. බලන්නකෝ. නේද? කචට තප ඊළඟට කහචට තප ඒව තමයි මාරු කරලා තියෙන්නේ. ඉතින් මේක වෙනමම ක්‍රමයක්. මේක ඊටාම ලේසි. දැන් අර චපාබේ ජබාහ කියන සූත්‍රය අනුව අපි බැලුවොත් ඕක සංදි සූත්‍රයක්නේ. මොකද්ද කියන්නේ? අබ ප්‍රත්‍යහාරයේ අකුරු ටික පරකල්හි. මොනවද මේ ස්වර සහ අපි ගත්තොත් එහෙම ഘോഷ අකුරු පරකල්හි චප ප්‍රත්‍යහාරය. ඒ කියන්නේ පළවෙනි කචට තප කියන අකුරු. පළවෙනි පේළියේ අකුරු තිබුණොත් ඒවට තුන්වෙනි පේළිය කියන්නේ ජඩද ගබ ආදේශ. දැන් මේක වෙනම පාඩම් කරන්න ගියොත් එහෙම අපි මේ අකුරු වහන්සේලාට සංදි ගොඩක් අමාරු වෙන්න විභාගයට ගියාම අමතක වෙන්න හේතුව අකුරු විදිහට පාඩම් කරන්න යනවා. ඒක කරන්න එපා. මේ ප්‍රත්‍යහාර තියෙන්නේ සමහර අයට මේක තේරුම් ගන්න බැරි නිසා සංදි අමාරු වෙන්නට පුළුවන්. නමුත් මේක තේරුම් ගත්තම තාම ලේසි අපිට මේ වැඩ ටික කරගෙන යන්න. එහෙමනම් මම හිතනවා ඔබ වහන්සේලාට මේ කොටසත් හොඳට තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඇති. අපි සංසන්දනාත්මක හෝඩිය ඉගෙන ගත්තා. මීළඟට සංස්කෘතටම අනන්‍ය හෝඩියක් ව්‍යංජන ටික අපි කතා කරන්නට යෙදුණා. දැන් අපි යමු ඉස්සරහට සංයුක්තාක්ෂර. මම පාඩම පටන් ගන්නකොටම කිව්ව දෙයක් තමයි ගොඩාක් අයට සංස්කෘත අමහරු වෙන්නට සහ ලොකුම ප්‍රශ්නේ සමහර විට පිරිවනේ 5 වසර දක්වා ඉගෙනගෙන හැබැයි ඡේදයක් කියවන්න කිව්වොත් ටිකක් කියවන්න අමාරුයි. අපි ස්වයං විවේචනයක් කරගන්න එක හොඳ නේ. අපිට හම්බ වෙනවා පඬිතු උපාධි වලට විශ්වවිද්‍යාලවල සමහර වෙන පොඩි හාමුදුරුවෝ පවා ලොකුම ගැටලුව තමයි මොකද්ද? හරියට උච්චාරණය කරන්න සහ අකුරු බැඳී අකුරු තියෙනකොට මේක කියව ගන්න බෑ. ඒ නිසා මේ පාඩම හරීම ලේසි මතක තියාගන්න ලේසි මතක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩි හාමුදුරනේ ඊටාම වැදගත්. මොකද අපිට අපවත් වෙනකම් නේද? මේ දරුවෝ නම් මිය යන දවස දක්වා මේ භාෂාවත් එක්ක ඉන්නවනම් අකුරු හොඩිය වුණ වෙනවා. ඉතින් අපි කොච්චර හොඳට විභාග පාස් වුණත් මේක හරියට කියව ගන්න බැරි වුණොත් එහෙම අන්න අපි අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා මෙන්න මේ අපි අද ඔබට කියලා දෙනවා බොහොම ලේසියෙන් කොහොමද බැඳී අකුරු මතක තියාගන්නේ කියලා. මේ ටිකත් එක්ක අපි මේක මතක තියාගනිමු. සංයුක්තාක්ෂර. ඒතර සංයුක්තාක්ෂර කියලා කියන්නේ මොනවද? බැඳී අකුරු. අපිට පුරුදු සංයුක්තාක්ෂර කියනට වඩා බැඳී අකුරු. අකුරු දෙකක් බැඳලා ලියනවා. ස්වර අකුරු රහිත අකුරු. සංයුක්තාක්ෂර කියලා කියන්නේ මොකද්ද? ව්‍යංජන දෙකක් අතර ස්වරයක් නැති වුණාම තමයි මේක බැඳෙන්නේ.
ඔබ වහන්සේලා දන්නවා මේක නිර්වචනය කරලා තියෙනවා ස්වරා නන්ත රිතා හසා සංයෝගා ස්වර අනන්තරි මේ අතරතුර ස්වර නැති හස ප්‍රත්‍යහාරය. අන්න දැක්කද කියපු විදිහ ප්‍රත්‍යහාර හසා. ඒ කියන්නේ හසා කියලා කියන්නේ ව්‍යංජන අකුරු. අකුරු දෙකක් එකතු වෙනකොට ඒ අකුරු දෙක දැන් මේ බලන්න මාතා. ව්‍යංජන දෙකක් තියෙනවා අල් මයන්නයි අල් තයන්නයි. මේ දෙක අතර ස්වර තියෙන මේ මේකනේ විශේෂයෙන්ම අතර තියෙන. මෙතනක් තියෙන. දැන් මේක නැති වෙනවා කියලා කියන්නේ මොකක්ද? අන්න මෙතන සංයෝග කළ යුතු අවස්ථාව. බැඳී අකුර. එහෙනම් බැඳී අකුරක් කියලා කියන්නේ මොකක්ද? බැඳී අකුරක් කියලා කියන්නේ ස්වර අතර ස්වර නැති ව්‍යංජන අකුරු කිහිපයක්. ඒක දෙකක් විතරන්නේ. සමහර තැන්වල 3 4 නේද? දැන් සමහර වචන තියෙනවා දීර්ඝ වචන. දැන් කස්තන් කාර්ස්නියන කියන වචනය. කාව්‍ය ආදර්ශය දෙනවා අකුරු 4ක් විතර. අකුරු එදිලා එකකට එකක් සම්බන්ධ වෙලා සම්පූර්ණයම කියන අර්ථයෙන් අකුරු කීපයක් එකතු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ සංයෝග අක්ෂර ප්‍රධාන වශයෙන් මහා ගොඩක් තියෙන ඒවා වැඩි නැහැ. දෙකක් තුනක් එකතු වෙලා හැදෙන අකුරු ටිකත් ඊටාම වැදගත්. එතකොට සංයෝග කියන්නේ මොකක්ද කියන එක පිළිබඳවත් ඔන්න අපි ඉගෙන ගත්තා. මොකද්ද? අතරතුර ස්වර රහිත ව්‍යංජන අකුරු හස ප්‍රත්‍යහාරේ අකුරු දෙකක් තියෙනකොට මේක වෙන්නේ. ඊළඟට ඔබ වහන්සේලාට සාමාන්‍ය දැනුමට කියන්නට ඕන කාරණයක් තියෙනවා. දැන් පාලියේදීත් ඒක වෙනව නේද? දැන් අපි ලියනවා බුද්ධෝ. පාලි වල බුද්ධෝ කියලා. බැඳෙනකොට මොකද වෙන්නේ? මේක ඉස්සරහට මෙතෙන්ට එනවා මේ විදිහට බුද්ධෝ. තර අපි කියවන්නේ බුද්ධෝ. බුද්ධෝ. මේ වගේ ඉස්පිලි පාපිලි යෙදීමේදීත් අපිට දකින්නට පුළුවන් සංස්කෘත පාලි වල බැඳී අකුරු වලදී අපි ඉගෙන ගත යුතු දේවල්. ඉතින් මේ ටික අපි මතක තියාගෙන මොනවද අකුරු බැඳෙන්නේ කොහොමද කියන කාරණේ අපි ඉගෙන ගනිමු. ඔන්න පළවෙනි ක්‍රමය. ඇත්තටම මේවා පිටපත් ලියන්න ඕනද? දැන් අපි පිරිවෙනේදී මොකද කරන්නේ? පිටපත් ලියලා තමයි මේක මතක තියාගන්නේ. මම ඒකට මොකුත් කියන්නේ නැහැ. නමුත් ඇත්තටම හොඳට බුද්ධිය තියෙන කෙනෙකුට නම් මේක දිහා බැලුවම හොඳට හිතා ගන්න පුළුවන් ඇත්තටම මේ බැඳී අකුරු කියන්නේ පොඩි සිද්ධියක් මේකේ තියෙනවා. බලන්න පොඩි හාමුදුරනේ. ඔන්න අපි මේක පළවෙනි ක්‍රමය, දෙවෙනි ක්‍රමය කියලා අපි වර්ග කරලා මේක ඉගෙන ගන්න. ඔන්න පළවෙනි ක්‍රමය. මොකද්ද? ව්‍යංජන අක්ෂර මාලාවේ ඔන්න භාගයකට වඩා 35 නේ තියෙන ව්‍යංජන 22ක්ම මොන වගේ අකුරුද තියෙන්නේ? හොඳට බලන්න. මෙන්න මේ වගේ ඉරක් තියෙන අකුරු. මේ කියන්නේ රේඛාවක් යෙදෙන සිරස් රේඛාවක්. සිරස් රේඛාවක් යෙදෙන අක්ෂර තමයි තියෙන්නේ. දැන් මෙතන තියෙන මේ මයන්න ගත්තොත් මෙන්න මේ පැත්තෙන් ඉරක් තියෙනවා. නේද? අපි මෙහෙම බැලුවත් දකුණු පැත්තට වෙන්න ඉරක් තියෙනවා. ගයන්න. තව තියෙන ඕන තරම් නේද? නයන්න. තයන්න. බලන්න ඕන තරම් තියෙන. වයන්න. සයන්න. මම මේ අකුරු ටික ගොඩක් ලිව්වේ තැන් වල. දැන් මෙන්න මේ වගේ අකුරු කීයද? 22ක්ම තියෙනවා. ගණන් කරලම දීලා තියෙනවා. මේ අකුරු 22ම හරියම ලේසි බඳින්න. බඳිනවා කියන්නේ ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. මොකද්ද කරන්න තියෙන්නේ? ඔන්න බලන්න මොකද්ද කරන්න කියලා. මෙහෙම තියෙන වගේදී කියනවා එම සිරස් රේඛාව ඉවත් වේ. මේ වගේ අකුරු වල මොකද වෙන්නේ? මේ බලන්න. අල්මයන්නට පයන් එකතු වෙනකොට. දැන් මේක බැඳෙනකොට මොකද වෙන්නේ? මෙහෙම ඇවිල්ලා පයන්. මෙන්න මේ ඉර අයින් වෙනවා. ගයන්නේ මෙහෙම තියෙන මෙන්න මේ ඉර අයින් වෙලා යනවා. ඒතර අපිට ලියන්න පුළුවන් බලන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම වයන්න.
මෙහෙම රවුම ගත්තා. එච්චරයි. ඊළඟට දැන් යයන්න මේ උව්‍ය අව්‍ය වගේ ලියනකොට වයන්නට යන්සේ මෙහෙම එකතු වෙනවා. ඉතින් මේ විදිහට අකුරු 22කම ගැටලුව අපිට විසඳෙනවා. මොකද කරන්න තියෙන්නේ? හොඳට නිකම් මේ ඉන්න ගමන් අකුරු 22කම ඉවරයිනේ. ආයි ජීවිත කාලෙටම එච්චරයි අකුරු 22ම අරගෙන අපි ලියනවා. ලියලා මොකද කරන්නේ? අර වගේ පොඩි කොළ කෑල්ලක් අරගෙන සතියක් දෙකක් පේන්න තියෙන තැනක බිත්තියක ලව ගන්න. ඉබේම අපිට මේක දැකලා ඊළඟට කියවන්න ඕන අපි. ඔය මොනවා හරි කමන්නේ සංස්කෘත ලොකු පොතක් හරි තමන්ගේ පොතක හරි කමක් නෑ. අරගෙන කියවන ගමන් හොඳට ඇහැට හුරු කරගන්නට ඕන මේවා. මේක මෙහෙමයි බැඳලා තියෙන්නේ. ආය අමුතුවෙන් පිටපත් ලියන්න ඕනේ නෑ. එහෙනම් අපි නිකන් වචන ටිකක් බැලුවොත් එහෙම මේ බලන්න. දම්පති තව මට මෙතන ලියලා පෙන්නන්න පුළුවන් ඔහොම. දැන් බලන්න. ලිම්පති බලන්න. බැඳිය අකුර. ලග්න වේලා ඉග්න. තව ඒ වගේ මග්න බලන්න. මග්න කිලුණු කියන අර්ථය. ගුප්ත සමුද්‍ර ගුප්ත. මොකද වෙලා තියෙන්නේ? මෙන්න පයන්න මේ තයන්න මෙහෙම එකතු වෙලා. ගුප්ත. ඕකම ෂ වෙනවා මෙහෙම. නේද? ෂ්ත වගේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් බැඳි අකුරු ටික ඉගෙන ගන්න. අපි දෙවනි ක්‍රමයට දැන් එළඹෙමු. දෙවනි ක්‍රමේ ඊටාම ලේසි. ඒ මොකද අකුරු තියෙන්නේ දෙකයි. මේ බලන්න. දැන් මේකත් ඊටාම වැදගත්. හෝඩිය අපි වර්ග කරගන්න ඕන. ඔබ වහන්සේලා බලලා තියෙනවද සංස්කෘත හෝඩිය දිහා හොඳට සැලකිලි? නිකන් පේන එක වෙනයි අපි බලන්න ඕන හොඳට. හෝඩිය බැලුවොත් මේ අකුරු වර්ග 3ක අකුරු අපිට දකින්න පුළුවන්. දැන් පළවෙනි එක මම කියලා ඉවරයිනේ. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක තමයි මේ අතට දකුණු පැත්තෙන් සිරස් රේඛාවක් තියෙන අකුරු 22ක්ම තියෙනවා. නේද? 35න් 22ක්ම ඒ වගේ. ඊළඟට තව අකුරු జాතියක් තියෙනවා. ඒකේ අර ඉර තියෙන්නේ මැදින්. මේ කයන්න. මැදි. එහෙම අකුරු දෙකක් තියෙනවා. ඒ මොකද? කයන්න සහ මහ ප්‍රාණ භයන්න. ඊළඟ කණ්ඩායම තමයි වර්ග 3යි අකුරු තියෙන්නේ. ඊළඟ වර්ගය තමයි එල්ලිලා තියෙන අකුරු. දැන් ඊළඟ එකේ කොහොමද හම්බ වෙන්නේ? දැන් මේ බලන්න. ඩ ං ද ට තව මොනවද? ඩ ඔක්කොම එල්ලිලා තියෙන අකුරු. ඉතින් ඔන්න ඔය අකුරු තුන මතක තියාගන්න. එකක අයිනෙන් තියෙන, එකක මැදින් තියෙන, එකක් එල්ලිලා තියෙන. ඒ විදිහට මතක තියාගත්තම අපිට මේ අකුරු ටික බැඳෙන එකත් ඒ විදිහට මතක. පළවෙනි එක කොහොමද? අර ඉර අයින් කරලා පස්සෙන් ගෙනල්ලා හේතු වෙනවා. ගානට තියෙනවා. දෙවෙනි එක හරි ලේසි. මොකද කියන්නේ? මේක ක්‍රම දෙකකට ලියන්න පුළුවන්. එකක් තමයි එක උඩ එක තියන්න පුළුවන් මෙහෙම. මේ බලන්න. නේද? කයනු දෙක මෙහෙම එකයි මෙහෙම එකයි. එතකොට ඒක. එහෙම නැත්තම් මෙන්න මේ විදිහට කයන්නේ පොඩ්ඩයි ලියන්නේ දෙව පළවෙනි එකේ. මේ පැත්තට ටිකක් ඇවිල්ලා එතෙන්ට ගාවන මේක. මේ බලන්න. එක. දැන් මේ වගේ එකටම ලියන්න පුළුවන් අපිට තව මේ. ඉක්ම. තව දැක්ක නේද? ටිකක් ඇවිල්ලා මෙතනින් ඊට පස්සේ ඊළඟ අකුර එකතු කරනවා. ක්‍රම දෙකටම පුළුවන්. එක උඩ එකත් පුළුවන්. මේ විදිහටත් පුළුවන්. මේ සක්කරි. සක්කරි කිය. ඊළඟ පයන්න ගාවනකොට නම් ඒකෙදි මේ විදිහට අර කොටසක් ලියලා
පයන්න ලියනකොට මෙන්න මේ විදිහට ගත්තා. මෙතනින් නතර කරනවා. මේකෙන් අඩක් ලියලා ඉවර කරලා ඊළඟ අකුර එකතු කරනවා. එතකොට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් එක උඩ එකටත් වඩා මොකක්ද භාගයක් අකුරේ ලියලා මේ විදිහට ඉතිරි අකුර එකතු කරනවා කියලා. ඒකේ වැඩිපුර දේවල් නැහැ. මොකද අකුරු දෙකයි මෙතන අපිට හම්බ වෙන්නේ කයන්න සහ පයන්න. මේ අකුරු දෙක එතකොට මේ විදිහට තමයි බඳින්නේ. ඊළඟට අපිට හම්බ වෙන තුන්වෙනි ක්‍රමය. දැන් ඔන්න බොහන්සලාට අකුරු වර්ග තුනක් ඒ ගමන්ම දැනගන්න පුළුවන්. මොකද එල්ලිලා තියෙන ඒවා. එල්ලිලා තියෙන ඒවා මොකද කරන්නේ? එල්ලලාම තමයි ලියන්නේ. මේ බලන්න. දැන් මේක ං මේකට ක දැන් අංක වගේ කියලා ලියන්න ඕන නම් මොකද වෙන්නේ? මෙන්න එල්ලලා තියෙනවා. ක එතකොට එල්ලිලා තියෙන ඒවා ආපහු එල්ලලාම තමයි ලියන්නේ. මේ ට තව උද් දැන් මෙහෙම දයන්න මේ වගේ වයන්න. හරිද? එතකොට බහුතරයක් අකුරු මේ ටික ලියලා ඉවර කරනකොට ආයි නැති තරම් බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන මේ රීති වලට පිටින් යන. ඒ ටික අපි වෙනම ඉගෙන ගත්තම තාම ලේසි. ඒ නිසා හොඳට මතක තියාගන්න අකුරු වර්ග තුනක් තියෙනවා. ඒ අකුරු වර්ග තුන් විදිහකට බැඳලා අපි තියෙනවා. පළවෙනි එක ලිව්වා ඉර අයින් කරලා. දෙවෙනි එකේ භාගයක් ලියලා ඉරෙන් එහා පැත්තට යන කොටස අතර කරලා ලියනවා. තුන්වෙනි එකේ එල්ලෙන අකුරු ගොඩක් ඒවා ඒකේ යටින් තමයි එල්ලන්නේ. දැන් මේ බලන්න ගංගා ගයන්න. ගා මෙන්න මේක යට මේක එල්ලනවා ගංගා. තව ශෘංග ඔය වගේ ඕනතරම් වචන. ඊළඟ කාරණේ එක තමයි බැඳී අකුරු ලියනකොට අපි හොඳ පොත් තියෙනවා. ඒ පොත්වල යෙදෙන අකුරු ටික පොඩි කාලේදී අපි පුරුදු වෙන්නට ඕන. මම හිතනවා දැන් ඔබ වහන්සේලා 4 වසර නිසා ගොඩක් අයට මේවා පුළුවන්. හැබැයි මතක තියාගන්නට ඕන මොකද විභාගෙට සමහර අකුරු දෙන්න පුළුවන් මේක සංස්කෘතෙන් ලියන්න කියලා. එතකොට මේ රීතියට නැතුව අපිට ඕන විදිහට මේවා එකතු කරන්න බෑ. ඒ නිසා ඒක විශේෂයි. ඊළඟට වැදගත් කාරණයක් තමයි මෙන්න මේ පාඩම. සංස්කෘත භාෂාවේ රයන්න විශේෂයෙන්ම අල් රයන්න යෙදෙන ක්‍රම දෙකක් තියෙනවා. රයන්න භාවිත වෙන ක්‍රම. එතකොට රයන්න විදිහටම ලියනවා. තව පොඩි ලකුණු දෙකකින් අපි රයන්න පෙන්නනවා. මොකක්ද මේ දෙක? එකක් තමයි අද අපි මේ කතා කරන්නේ රේපය. මොකද්ද? රේපය. පළවෙනි එක අපි ඔන්න ඉගෙන ගමු. රේපය යොදන සිද්ධාන්තය කුමක්ද කියලා. මොකද්ද රේපය යොදන්නේ? ඔන්න කියන ව්‍යංජනයකට పూర్වයෙන් ව්‍යංජන අකුරකට මුලින් සිටින රයන්න තව අකුරකට එකතු වෙන බැඳෙනකොට මොකද වෙන්නේ? ඒකෙදි අකුර උඩ රේපයක් බවට තමයි පත් වෙන්නේ. දැන් බලන්න අපි කිව්වොත් එහෙම ධර්ම මේක අපි හල් කරලා ලිව්වොත් මෙහෙම ධර්ම. දැන් බලන්න ව්‍යංජනයක් තියෙනවා. ඒකට කලින් තමයි හල්ට. එතකොට මෙතන කියනවා. එහෙනම් මෙන්න මේක මේ පිටිපස්සේ එක උඩට නගිනවා. දැක්කද? හොඳට මතක තියාගන්න රේපයක් යොදන්න පුළුවන් අනිවාර්යෙන් ස්වරයක් තියෙන අකුරක් උඩින්. දැන් ඔන්න බලන්න මෙතන ධර්ම කියලා අපි මෙහෙම ලියනකොට ධර්ම මෙතන ස්වරයක් තියෙනවා. ඒ ස්වරයේ තියෙන අකුර දක්වා යනවා. දැක්කද? සිංහල වලත් මේකම ධර්ම. කර්ම ලිව්වත් මෙතන කයන්න දාගත්තම කර්ම. කාර්ම. ඒතර මේක කියවන්නේ අර බැඳී අකුරට උඩින්. දැන් මේ බලන්න දර්ප. තව අපිට ලියුව හැකි. සර්ප. දැන් මෙන්න මේ වගේ වචනයක් කියවොත් එහෙම මම අර කලින් කිව්ව වචනේ අන්න බලන්න සිංහලේ
මේ රේපේ තියෙන්නේ මෙතන. දැන් මම ඔබ වහන්සේලාට මේක පමින පැහැදිලිව ලියලා පෙන්නන්න. බලන්න ඔහම ඉන්න ගමන් මේ වචනේ කියවන්න පුළුවන්ද කියලා. පුළුවන්ද මේක කියවන්න? කොහොමද කියවන්නේ? කා තියෙනවා. මේ අකුරු ටිකම බැඳිලා. ඔන්න බලන්න. දැන් මේක අපි කියවන්න දැන් මම දන්න උත්සාහ කරනවා ඇති නේද? කාත්ස්නේන කොහොම කියලා. බලන්න මේ රේපය අපි තියෙන්නේ මෙන්න මෙතෙන්ට එන්න ඕන රේපේ. ඒ කියන්නේ අල් රයන්න. ඇයි? මේ එක තැනකවත් ස්වර නැහැ. අල් තයන්න, අල් සයන්න, අල් නයන්න මේ විදිහට යන්නේ. ඒ නිසා තමයි මේ රේපය මෙතෙන්ට දාලා අපි උච්චාරණය කරන්නේ. ඒතකොට මේක කියන්නේ කාර්ස්නේන කස්තාන් කාර්ස්නේන ප්‍රවක්ෂති. කාටද මේක සම්පූර්ණයෙන්ම කියන්නේ? ඒතකොට දැන් මේ වගේ රේපයක් මෙතන දැන් බලන්න අකුරු කීයක් තිබුණත් අන්තිමට ගිහිල්ලා ස්වරය තියෙන යයන්නේ. එතෙන්ට ගිහිල්ලා තමයි අපි රේපේ යොදන්නේ. ඉතින් මේක ටිකක් අමාරු වචනයක්. දිගම සංස්කෘත බැඳී අකුරු කියලා කියනවා නේද? බැඳී අකුරු 4ක් තියෙනවා. අල් රයන්න, අල් තයන, අල් සයන, අල් නයන. එතකොට මේ වචනය ඉගෙන ගන්නට ඕන. ඉතින් මෙන්න මේක තමයි රේපය කියලා කියන්නේ. මොකද්ද? ව්‍යංජන අකුරක් තිබුණත් ව්‍යංජන අකුරේ උඩට නගිනවා. ඊළඟට අපි බලමු ඒ වගේම යෙදෙන ඊළඟ රයන්න යෙදෙන ක්‍රමය තමයි දැන් ඔබ වහන්සේලා දන්නව මොකක්ද? අපි ඒකට කියනවා රකාරාංශය. රකාරාංශය. අපි දන්න අකුරකට මෙන්න මේ විදිහට යොදන්න පුළුවන්. මෙන්න මේ විදිහට වක්‍ර රේඛාවක් විදිහට රකාරාංශය දෙනවා. මොකද්ද රකාරාංශය යොදන පිළිවෙල? දැන් අපි ගත්තොත් එහෙම මේ බලන්න ධර්ම චක්‍ර මේකේ දෙකම තියෙනවා. හොඳ උදාහරණයක් රේපයයි රකාරාංශය දෙකටම. මොකද්ද වෙන්නේ? මේක යොදන්නේ මං කිව්වා ව්‍යංජනයකට ධර්ම බලන්න. ව්‍යංජනයකට කලින් තිබුණොත් තමයි අපි රේපේ විදිහට යොදන්නේ. එහෙනම් මෙතන ව්‍යංජනයකට පස්සේ අල් රයන්න තිබිලා මෙතන ස්වරයක් තිබුණොත් තමයි මේක යටට යන්නේ. චක්‍ර. දැන් මේ උදාහරණය මතක තියාගන්න පුළුවන්. එතකොට මේ එක ක්‍රමයක් රයන්න දක්වන මේ එක ක්‍රමයක්. එතකොට අපිට මේකෙන් මේ බලන්න වක්‍ර ශක්‍ර මේ හැම තැනම ඒ ලක්ෂණය තමයි. ධර්ම කර්ම. එතකොට මේ අකුරු දෙක හොඳට මතක තියාගන්නට ඕන අපි භාවිත කරන රේපය සහ රකාරාංශය. ඉතින් ඊළඟට අපිට මේ පාඩමේ හමු වෙන තවත් කොටසක් තමයි සිව්වැනි ක්‍රමයක් තියෙන බැඳී අකුරු වල. පොඩි හාමුදුරනේ මේ සිව්වැනි අවස්ථාව ඊටාම වැදගත්. මොකද අනිත් ඒ වගේ අපිට අකුර දිහා බලලා පුළුවන් අපිට තීරණය කරන්න මේ අකුරු දෙක එකතු වෙලා තියෙන ලියලා හරි බලලා ලියන්න. හැබැයි දැන් මේ වගේ අකුරක් ආවොත් අමතක වුණොත් අමතක වුණාම තමයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අකුරු ටික වෙනම. මේකේ තව අකුරු තියෙනවා මම ඉස්සරහට ඒවත් දක්වලා තියෙනවා අපි කතා කරමු. ඔන්න බලන්න මේ අකුරු දෙක. අල් කයන්නයි අල් ශයන්නයි දෙක එකතු වුණා. මෙන්න මෙහෙම අකුරක් තමයි ලියන්නේ අපි. නේද? මේ අකුර. මේ මොකද්ද සිංහලෙන් අපි ලියනවා නම් දැන් යක්ෂ වගේ කියලා ලියන්නේ. යක්ෂ කියන අකුර තමයි මේ විදිහට ලියන්නේ. ඉතින් මේක දැකලා බෑ. ඊළඟට මේ අකුරු ලියන ඒවා අපිට නිතර දකිනවා පොඩි හාමුදුරන්ගේ අකුරු. අපි බනිනවා එහෙම මොකුත් කියනව නෙවෙයි. නමුත් අපි මේවා ඉගෙන ගන්න එපා නේද? සමහර අය මේ අකුර ලියන්නේ හරීම නිකන් අමුතු විදිහ මෙහෙම මොකක් කරන අමුතු විදිහට මේ අකුර ලියන. එහෙම එපා. මේ අකුර හොඳට බලලා මේ විදිහටම ලියන්න පුරුදු වෙන්නට ඕන. ඒකත් විශේෂ කාරණේ. ඒ වගේම තමයි මේ ඤ අකුර. එතකොට ඒකත් එහෙමයි මෙන්න මේ අකුරු දෙක එකතු වෙනකොට මොකද වෙන්නේ?
මේ විදිහේ හැඩයක් තමයි මේ අකුරේ. එතකොට මේකෙන් අපිට ඥාන මේ වගේ වචන ලියන්න පුළුවන්. ඊළඟට ත්‍ර අකුර. දැන් මේක යෙදෙන්නකොට තයන්න මෙහෙම ලියන්නත් පුළුවන්, සමහර මෙහෙමත් ලියනවා. හැබැයි පොත්වල ගොඩාක් තියෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. දැක්කද? මේ වගේ පත්ම අල් දයන්නයි මයන්නයි. මේක ටිකක් පේනවා දයන්න මෙහෙම. හැබැයි ඒ වුණාට අපිට ඒකත් වෙනම හැඩයක් තියෙනවා. මේ වගේ තව අකුරු තියෙනවා. බලන්න. මෙන්න මෙතන. මේ අකුරු ටිකම ඒ වගේ. උක්ත අල් කයන්න සහ අල් තයන්න එකතු වෙනකොට මෙන්න මෙහෙම අකුරක් තමයි ලියවෙන්නේ. උක්ත. දැන් අපිට කියන්න ඕන සක්ත. සක්ත වගේ දෙයක් නත් උක්ත. උක්ත නේද? යතෝක්ත වගේ එහෙම කියලා අපි උක්ත. බලන්න. මෙන්න මේක තමයි. ඒකට මේක බලලා අපිට අමාරුයි. අල් කයන්න පේන්නවත් නැහැ. හැබැයි මෙතන තියෙනවා. ඊළඟට උක්ත්‍ර උක්ෂ උඥා අපි කතා කරා. උත්ත මෙහෙම තයන්න තියෙනවා. මෙන්න මේ වගේ ඔන්නම ඉරක් තියෙන්නේ නේද? මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අපි දන්නවා මොනවා හරි වචනයක් අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. දත්ත දේව දත්ත වගේ ලියනකොට මේ උත්ත. ත්‍ර අපි කතා කළා. උද්මකත උද්‍ය එතනත් අර වගේම තමයි දයන්න තියෙනවා මෙහෙම. හැබැයි අයන්නකොත් එකතු වෙනවා. ඒකට තමයි උද්‍ය බවට පත් වෙන්නේ. ඉෂ්ච සමහර අය ඉෂ්ච කියන එක මෙහෙම ලියනවා. මෙහෙමත් ලියන්න පුළුවන්. දැන් සයන්න ඉරයින් කරලා. හැබැයි මෙන්න මේක තමයි බහුලව පාවිච්චි වෙන්නේ. මෙන්න මෙහෙම කැලලකුත් එක්ක. ඉෂ්ච ඉෂ්ච ශ්‍ර දැන් ශ්‍රී ලංකා වගේ ලියනකොට අපි ලියන්නේ අර සයන්නට ශ්‍ර කරලා මෙහෙම ලියන්නත් පුළුවන්. හැබැයි මීට වඩා ලස්සන සහ ලියන ක්‍රමය තමයි මෙන්න මේ ශ්‍ර කියන අකුර. ඉස්ව ඒ සයන්නෙම තමයි විදිහට යන්නේ. ඉස්න ප්‍රශ්න වගේ කියලා ලියනකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම. ප්‍රශ්න ප්‍රශ්න මෙන්න මේ කොටස ඉස් කියන එකට එතකොට අපිට මේ හැම තැනම අපි කතා කරේ ඒක. ඒතර මේ වගේ අකුරු ටිකක් තියෙනවා. උද්ම ඉක්ෂ උඥ උත්ත උක්ත මේ අකුරු ටිකත් එක්ක හොඳට මතක තියාගන්න. මෙච්චරයි අකුරු දෙන්නේ. ඊළඟට අර බැඳී අකුරු 1 2 3 බැඳිලා ලියන්න පුළුවන්. අල් දයන්න අල් වයන්න ඔහම දෘෂ්ටා වගේ තැන්වල නේ ඉස් ඉට් එහෙම අකුරු දෙක බැඳිලා යෙදෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම යෙදුනත් අපිට අකුරු අඳුන ගන්න පුළුවන් ඒ තැන්වල. එතකොට අපිට ඒක කියවලා පුරුද්ද. ඊළඟට වේගෙන් කියවගෙන යනකොට සමහරලාවට සමහරුන්ට කියවන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? මේක වේගෙන් ටිකක් පාඩමක් වගේ කියවන්න ගියාම ලොකු ඡේදයක් දැක්කම හරි බය හිතෙනවා නේද? ඒ නිසා එහෙම බය වෙන්නේ නැතුව මෙන්න මේ අකුරු ටික මේ පාඩම හරියට ඉගෙන ගත්තොත් අපිට පුළුවන් මේ දේවල් කරන්න. ඉතින් මේ පාඩමේ තියෙන අභ්‍යාස මම සියල්ලම වගේ කරන්න යන්නේ නැහැ. මොකද ඊටාම ලේසි. දැන් 4 වසරනේ නේද? මේ 1 වසර වගේ පරිහාමුදුරලට වුණත් කරන්න පුළුවන් පාඩමක්. ඉතින් ඒ නිසා මම බොහොම සරල නිසා අභ්‍යාස වෙනම ඔබ වහන්සේලාට කියලා දෙන්නේ ඉදිරි පාඩම් වලදී. අමාරු පාඩම් තියෙනකොට මම අභ්‍යාසයක උදාහරණයක් දෙකක් කියලා දෙනවා. කලින් පාඩමේ එහෙම දෙක තුනක් මම කියලා දුන්නා. අනිත් ඒවා සරල නිසා ඔබ වහන්සේලාට දෙන්න. දැන් මේක බලන්න. මේකෙන්ම තේරෙනවනේ. පහත දක්වා ඇති අක්ෂර වලින් සිංහල භාෂාවේ දක්නට ලැබෙන. දැන් මේ විභාගයකට ආවත් මෙන්න මේ වචන අපි highlight කරගන්නට ඕන. මොකද සමහරව පේපරේ ගත්තම පුදුම හදිසියක්. නිකම් ලෝක තරංගයකට ඉදිරිපත් වෙන්න ගියා වගේ පුදුම හදිසියක්. ඒකල සමහරලාට පැය 3ක පැයෙන් ලියලත් ඉවරයි. හැබැයි අපිට පොඩි හඳුනේ සමහරලාට ඒ වෙලාවට බැලුවට අපිට ඒක පේන්නේත් නැහැ. ලිව්වනේ මේක ලේසිනේ කියලා. හැබැයි කියලා තියෙන්නේ මොකක්වත් කරන්න ගියාම කරලා තියෙන්නේ මොකක්ද? ඒ නිසා මෙන්න මේ අකුරු හොඳට මාක් කරගන්න. මොකද්ද කියන්නේ? සිංහල භාෂාවේ දක්නට ලැබෙන ඊළඟ කියනවනේ වැදගත් වචනයක් තියෙනවා. එහෙත් සංස්කෘත භාෂාවේ නොමැති. දැන් අහන්නේ මොනවද? සිංහල වල තියෙන සංස්කෘත වල නැති අකුරු තෝරලා තියන්න.
දැන් මේක අපිට උත්තර දෙනවට මොකද්ද තියෙන්නේ? අන්න අර අපේ පළවෙනි පාඩම. පළවෙනියටම අපි අද පටන් ගන්නකොටම කරපු දේ. මොකද්ද? සංස්කෘතවල නැති අකුරු. මොනවද කියලා. එතකොට සිංහල වල තිබිච්ච සංස්කෘතවල නැති මොනවද? ඔන්න අපිට පළවෙනි එක අපිට මේක දැක්කම පුළුවන්. ෆ අකුර නැහැනේ. බය නැතුව කියන්න පුළුවන් නේද? මේ ඉංග්‍රීසි F අකුර වෙනුවට අපි ලියන්න තමයි ෆාමසි, ටොෆි ඒ වගේ ලියන්න හදාගන්න. ඊළඟට අපි ඉගෙන ගත්ත අකුරු අතර තිබුණා මොනවද? මේකත් නැහැ. වෛදිකවල නම් තියෙනවා සංස්කෘතය අපිට හැම ඊළඟට මේ අකුරු ටික. උත්තරේ බොහොම එක තැනම දීලා තියෙනවා. ගාජඩ දඹ. දැන් ඕකම අපිට අහන්න පුළුවන් පාලි වලත් නැති ඒවා. එතකොට අන්න සංස්කෘතේ තව නැතිවොත් මේ ඒවා. ඊළඟට පාලි වල මේවත් නැහැ. ඊළඟට මේකත් නැහැ. මේකත් නැහැ. මේකත් නැහැ. මේ වගේ මේ අමතර කාරණයක් කියගෙන ගියේ මේවා නැහැ. අන්න එහෙම අපිට දැන් මේ මම බලන්න මතකෙන් ඉක්මනට මේක කරන්න. ඒ මොකද අර අකුරු ටික හොඳට ඕඩි තුනම අපිට වෙන වෙනම මතක තියෙන නිසා. ඉතින් මේ විදිහට ඔබ වහන්සේලාට අකුරු ටික වෙනම තැනකින් ලියලා තෝරලා ලියන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපිට මේ පාඩම සාකච්ඡා කරන්නට තිබෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ටික අපි බොහෝම හොඳට මේ පළවෙනි සහ දෙවෙනි පාඩම් දෙකේම අපි හෝඩිය පිළිබඳව කතා කරේ. ඔබ වහන්සේලාට භාෂාව ඉගෙන ගන්නකොට අක්ෂර මාලාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණොත් ඉදිරියට තියෙන බොහොම දේවල් වරණගීම ගියත් ඊළඟට සංදි පාඩමට විශේෂයෙන්ම ගියා මේ හැම එකකටම සහ විශේෂයෙන්ම අක්ෂර නැතු වෙන කිසිම දෙයක් කරගන්නට බෑ භාෂාව. නිසා මේ පාඩම් දෙක හොඳින් ශ්‍රවණය කරලා නැවත නැවත අහලා ඔබ වහන්සේලාට මේ අභ්‍යාසවල තියෙන අභ්‍යාසත් කරලා අපි ඉස්සරහට තව පාඩමකින් හමු වෙනකම් මේ සූදානම සිද්ධ වෙන්නට ඕන. එහෙමනම් අද දවසේදී විශේෂයෙන්ම DP Education පිරිවන මේ වැඩසටහන යටතේ සංස්කෘත භාෂාව 4 ශ්‍රේණිය පොතේ දෙවැනි පාඩම අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් මේ අවස්ථාවේදී අපි ඔබ වහන්සේලාට මේ තියෙන කාරණා ඊටාම සරලව උගන්වලා දැනුවක් ලබා දෙන්නට කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේ අවස්ථාව සලසා දුන්න මෙම ආයතනයට එහි ආයතනාධිපතිතුමන් ධම්මික පෙරේරා මහත්මයා ඇතුළේ සියලු දෙනාටමත් අපි පුණ්‍යානුමෝදනා කරන ගමන් වහන්සේලාට අපි සුබ පතනවා ආශංසනීය පළ කරනවා මේ පාඩම් නැවත නැවත අධ්‍යයනය කරලා ඔබ වහන්සේලාගේ අනාගත ජීවිතේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ආශංසනීය කරමින් අදට අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි. නැවත හමු වෙමු. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.